1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ පාලන සමය ඇතුළත පාන් රාත්තලක් අපි ගත්තේ රුපියල් 3.50ට. අද වෙනකොට 2022 වෙනකොට අපි පාන් රාත්තලක් ගන්න රුපියල් 150ක් ගෙවනවා. ඉතින් ඔබට පේනවා ඇති 94 ඉඳලා 2022 වෙනකොට අපේ මිල වැඩිවීම කොහොම වෙලා තියෙනවද කියන කාරණාව. ඉතින් මේකට අපි කියනවා උද්දමනයක්. එහෙම නැත්නම් අඛණ්ඩව මිල ගණන් වැඩි වෙනවා නම් ඒකට අපි කියනවා උද්දමනයක් කියලා. ඉතින් මේ උද්දමනය කියන එක ලංකාවට විතරක් නෙවෙයි ලෝකේ අනෙක් රටවල් වලටත් දැඩිව බලපාලා තියෙනවා. ඒ අතරින් ලංකාව සුවිශේෂී වෙනවා. මොකද ලංකාවට මේ අවස්ථාවේදී තියෙන ඩොලර් අර්බුදයත් එක්ක අපි ළඟ තියෙන රුපියලේ වටිනාකම එන්න පල්ලෙහාට වැටලා තියෙනවා. තවත් විදිහකින් කියනවා නම් අපි රුපියල් 100කට කරන්න පුළුවන් දේ මීට මාස 6කට කලින් කරන්න තිබුණ දේට වඩා බොහොම අඩු ප්‍රමාණයක් තමයි අද වෙනකොට කරන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකා මහ බැංකුව 2022 ජූනි මාසේ ප්‍රකාශයට පත් කරපු දත්ත අනුව ලංකාවේ උද්දමන වේගය 54.6ක් වෙනවා. මේ 54.6 නුත් මේ උද්දමනයේ නැවත කොටස් දෙකකට බෙදුවොත් අපේ ආහාර මත එහෙම නැත්නම් ෆුඩ් ඉන්ෆ්ලේෂන් එක 80.1ක් වෙනවා. ඉතින් මේකට අත්‍යවශ්‍ය ආහාර හැම දෙයක්ම අන්තර්ගත වෙනවා. ඒ වගේම ආහාර නොවන ද්‍රව්‍ය මත අපේ ෆුවල් එහෙම නැත්නම් ප්‍රවාහනයට යන වියදම් ඒ වගේම අනිකුත් සේවාවන් සඳහා 42.4ක් වෙනවා. ඉතින් මේක කැපී පෙනෙන වර්ධනයක් වෙනවා. ඒ වගේම තමයි ලෝකයේ තියෙන අනෙක් රටවල් එක්ක බැලුවොත් උද්දමනයේ වැඩිම රටවල් 10 අතරට ලංකාව මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඉතින් ලංකාවේ උද්දමනයේ 54.6ක් වුණත් 200 ගණන් යන උද්දමන වේග තියෙන රටවල් තියෙනවා. ඔබට පේනවා ඇති chart එකේ මොනවද මේ රටවල් 10ට අයිති වෙන්නේ කියලා. මේ රටවල් 10 ගත්තොත් ලංකාව මේ වෙනකොට 9 වෙනි ස්ථානයට ඇවිල්ලා තියෙනවා. 54.6ක වර්ධනයක් උද්දමනයක් ඇතුව. ඉතින් මේ වීඩියෝ එකේදී අපි සලකා බලන්න එහෙම නැත්නම් මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ ඔයා ළඟ තියෙන මුදල් මේ විදිහටම තියාගන්න එක වාසිදායකද? එහෙම නැත්නම් ඔයාගේ මුදල් මොන වගේ දේවල් වලද විශේෂයෙන්ම මේ වගේ උද්දමනකාරී තත්වයක යොදවන්න ඕන කියන කාරණාව. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ඔයාට මේ එන අදහසත් එක්ක තියාගෙන ඉන්න මුදල් ඒ විදිහටම තියාගෙන ඉන්නවද කියන කාරණාව තවදුරටත් හිතන්න මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ලංකාවේ උද්දමනය මේ වගේ වෙනකොට අද අපි උද්දමනය වැඩි වෙනවත් එක්කම අපේ තියෙන මුදලට මොකද්ද කරන්න කියන කාරණාව තමයි හිතන්න ඕන. විශේෂයෙන්ම මේ වීඩියෝ එකේදී අද කතා කරන්නේ ඔයාගේ අතේ තියෙන මුදල් ඒ විදිහටම තියාගන්නවද? එහෙම නැත්නම් වෙනත් ක්‍රමයක ආයෝජනය කරනවද? ඔබ මේකින් ගෝල්ඩ් එහෙම නැත්නම් රත්තරන් මිලදී ගන්න පුළුවන්, ඉඩමක් මිලදී ගන්න පුළුවන්, එහෙම නැත්නම් ෂෙයා මාකට් එකේ දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මොනවත් නොකර තියාගෙන ඉන්න පුළුවන්. ඔයා මොකද්ද ගන්න තීරණේ? වීඩියෝ කිව්වනකම් බලන්න. මේ අදහසත් එක්ක ඔයාගේ මුදලට කරන්න ඕන දේ ගැන ඔයාට අදහසක් එයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ උද්දමනකාරී තත්වයක් එක්ක රුපියලේ අගය එන්න පල්ලෙහාට වැටලා තියෙනවා. ඉතින් රුපියලේ අගය ගැන ගත්තොත් මේ වෙනකොට 2022 ජූලි මාසේ වෙනකොට රුපියල ඩොලරයට සාපේක්ෂව 44.4ක් අවප්‍රමාණය වෙලා තියෙනවා. ඒ වගේම ඉන්දියානු රුපියලට සාපේක්ෂව 42ක 42.1යි වගේ ප්‍රමාණයක් අවප්‍රමාණය වෙලා තියෙනවා. මොකක්ද මේකේ තේරුම? අපි ඉස්සර ගෙවපු ප්‍රමාණයට වඩා වැඩි රුපියල් ප්‍රමාණයක් අපි ගෙවන්න ඕනේ එක ඩොලර් එකක් මිලදී ගන්න. අපි ඉස්සර රුපියල් 100ක් ගෙවුවා නම් අද වෙනකොට රුපියල් 144ක් ගෙවන්න ඕනේ එක ඩොලර් එකක් මිලදී ගන්න. ඒක නිසා ඔබට පේනවා ඇති 2022 අප්‍රේල් මාසේ වගේ වෙනකොට රුපියල් 270ක් 280ක් වගේ තිබුණු රේට් එක අද වෙනකොට රුපියල් 370ක් වගේ ප්‍රමාණයක් අපි ගෙවිය යුතුයි. මේක නිසා ඉස්සර ඔබ ඩොලර් 2ක භාණ්ඩයක් මිලදී ගන්නකොට ඔබට ගෙවන්න ඕනුනේ රුපියල් 280 වගේ එකක්. නමුත් අද වෙනකොට 372ක් ගෙවන්න වෙලා තියෙනවා. මේ හැම එකකින් මොකද්ද අපිට පේන්නේ? අපි ළඟ තියෙන රුපියලේ වටිනාකම අඩු වෙනා කියන එක. ඉතින් මෙහෙම අපි ළඟ මුදලක් තියෙනවා නම් විශේෂයෙන්ම ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔයාගේ අතේ තියෙන මුදල් මේ විදිහටම මුදල් විදිහටම තියාගෙන හිටියොත් මොකද වෙන්නේ කියන කාරණාව අපි මුලින්ම බලමු. ඉතින් මුදල් විදිහට ඔයා තියාගෙන හිටියොත් මේකෙන් ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය එන්නම අඩු වෙනවා. ඒක නිසා ඔයාලගේ අතිරික්ත මුදලක් තියෙනවා නම් මේක මුදල් විදිහට තියාගෙන ඉන්න එක අවශ්‍යදායකයි කියන කාරණාව මතක තියාගන්න. පළවෙනිම කාරණාව විදිහට ඔයා ළඟ තියෙන මුදල් මේ වෙනකොට බැංකුවේ දැම්මොත් මේක වාසිදායකද? එහෙම නැත්නම් ඔයා ඩිපොසිට් එක දානවා, සේවින් එක දැම්මොත් ඔයාට වාසිදායකද කියන කාරණාව තමයි දැන් අපි බලන්න යන්නේ. ඉතින් ඇත්තටම මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලංකාවේ උද්දමන අනුපාතය 54.6ක් වගේ වෙනකොට අනිවාර්යයෙන්ම ලෝකේ රටවල් වල උද්දමනය වැඩි වෙනකොට මහ බැංකුවත් පොලි අනුපාතය වැඩි කරනවා. මේ පොලි අනුපාතය වැඩි කරන්න හේතුව තමයි මේ උද්දමනය පාලනය කරන්න. උද්දමනය පාලනය කරන ඔවුන් හිතනවා පොලි අනුපාතය වැඩි කරපු ගමන් මිනිස්සු වැඩිපුර මේකේ මුදල් ආයෝජනය කරයි. ඒක නිසා මිනිසුන්ගේ අතේ තියෙන මුදල් ප්‍රමාණය අඩු වෙයි. එතකොට භාණ්ඩ වලට කරන ඉල්ලුම අඩු වෙයි. ඒක නිසා උද්දමනය පාලනය වෙයි කියන කාරණාව. කොහොම වුණත් ලංකාවේ තත්ත්වය ගත්තොත් ලංකාවේ 54.6කට උද්දමනය යනකොට පොලි අනුපාතය ඔබට මේ දවස්වල දැක් ගන්න පුළුවන්
20යි 25යි අතර වගේ ප්‍රමාණයක් ඔබට දැක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම FDs වලට එහෙම නැත්නම් සේවිං වලට ගෙවන ගාණක් යම් තාක් දුරකට වැඩි වෙලා තියෙනවා. ඉතින් මූල්‍ය ආයතන වගේ ගත්තොත් සමහරලාට 25ක් වගේ ප්‍රමාණයක් ගෙවන අවස්ථාත් අපි දැකලා තියෙනවා. ඉතින් අපි මෙන්න මේ අනුපාත ගැන බැලුවොත් එහෙම ඔබට සංසන්දනය කරලා බලන්න පුළුවන්. ඔබේ උද්දමනයේ 54ක් වැඩි වෙලා කියලා 54කින් වැඩි වෙනවා කියලා කියන්නේ ඔබට වැඩි ප්‍රමාණයක් එහෙම නැත්නම් ඔබ රුපියල් 100කට බාණ්ඩ ගන්න පුළුවන් ප්‍රමාණයට වඩා බොහොම අඩු ප්‍රමාණයක් තමයි මේ උද්දමනයත් එක්ක ගන්න පුළුවන්. ඉතින් ඔබට රුපියල් 100ක් තිබුණා නම් 150යි උද්දමනය. හැබැයි ඔබ රුපියල් 100ක් තිබුණොත් නැවත බැංකුවකින් දෙන්නේ ඔබට රුපියල් 120යි. ඒක නිසා ඔබට පේනවා ඇති ඔබ මේ වෙලාවේ FD එකක දාන එක තරම්ම සුදුසු තීරණයක් නෙවෙයි කියන කාරණාව. විශේෂයෙන්ම ඔබ අවුරුදු 5ක් වගේ කාලයකට ඔබ මේ මුදල ආයෝජනය කරොත් සමහරවිට 30ක වගේ ප්‍රතිශතයක් ආවත් ඒකත් ඔබට අවාසි. ඒකට හේතුව තමයි මහ බැංකුව අධිපතිවරයා පවසන විදිහට අපේ උද්දමන අනුපාතය 70ක් දක්වා යයි කියලා ඔහු මේ වෙනකොට ගණන් බලලා තියෙනවා. ඉතින් ඔබට හිතා ගන්න පුළුවන් ඔබට දැනට හම්බෙන්නේ 25ක් වුණාට මේ පොලිය උද්දමනයත් එක්ක සංසන්දනය කරනකොට බැංකුවක ඔබ මුදල් දාන එකත් ඊතරම්ම ලාභදායී වෙනවා කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති. ඒ කොහොම වුණත් ඔබ කෑෂ් විදියට එහෙම නැත්නම් මුදල් විදියට අතේ තියාගෙන හිටියොත් ඔබට මං කියපු ඉස්සර රුපියල් 120ක පොලියක් හම්බ වෙනවනම් ඒ විසවත් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා සමහර වෙලාවට බැංකුවේ දාලා තිබුණොත් ඔබට යම්කිසි ආදායමක් එයි කියන කාරණාව පැහැදිලි වෙනවා ඇති. දෙවෙනි කාරණාව තමයි ඔබ තියෙන මුදලින් රත්රන් වල ආයෝජනය කරනවද කියන කාරණාව. ඉතින් ඔබට පේනවා ඇති විශේෂයෙන්ම රන් වල එහෙම නැත්නම් ගෝල්ඩ් වල මිල ගණන් ලෝකයේම ගත්තොත් එහෙම ලෝකයේ මිල ගණන් මීට මාසයකට විතර කලින් ඉතාලම ඉහළගේ එක තිබුණා. නමුත් ඔබට මේ chart එක පේනවා ඇති chart එකත් අනුව පේනවා ගෝල්ඩ් වල මිල ගණන් මේ වෙනකොට අඩු වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔබට ලංකාවේ ඔච්චර පව් මේකට ගෙවනවද එහෙම නැත්නම් රත්තරන් ඔබ මිලදී ගන්නවා නම් ඒකේ වටිනාකම මේ අවස්ථාව වෙනකොට අඩු වෙලා තියෙනවා. ඉතින් සමහරවිට ඔබ හිතනවා නම් මේ හැම එකෙම ගෝල්ඩ් එහෙම නැත්නම් රත්තරන් මිලදී ගත්තොත් ඔබට වාසිදායකයි කියලා. ඒකටත් මගේ උත්තරේ වෙන්නේ ඔබට පේනවා ඇති මේකේ තියෙන විචලනයන්. එහෙම නැත්නම් මාසයකට කලින් විශාල අගයක් තිබුණා දැන් අඩු වෙලා තියෙනවා. හැබැයි සමස්තයක් විදිහට ගත්තොත් මේ රත්තරන් වල ඔබ ආයෝජනය කරොත් long term දිගු කාලීනව ඔබට ප්‍රතිලාභයක් තියෙනවා. එහෙම නැත්නම් දිගු කාලීනව ඔබ ඉස්සර ගෙවුවට වඩා වැඩි මුදලක් යනවා. නමුත් ඔබට කෙටි කාලීන ප්‍රතිලාභ අපේක්ෂාවෙන් රත්තරන් වල ආයෝජනය කිරීමත් මේ වෙලාවේ සුදුසු වෙන්නේ නැහැ. ඒක නිසා එක ක්‍රමයක් විදිහට රත්තරන් වල ආයෝජනය කරන්න පුළුවන් නම් ඔබට යම්කිසි වාසියක් ලබා ගන්න පුළුවන් දීර්ඝ කාලීනව. ඊළඟ කාරණාව විදිහට අපි බලමු ඔබ ළඟ තියෙන මුදලින් මේ වෙලාවේ ඉඩමක් මිලදී ගත්තොත් මේක වාසිදායකද කියන කාරණා. ඉතින් ඉඩමක් මිලදී ගන්න පුළුවන් නම් ඇත්තටම ලෝකයේම තියෙන විවිධ පර්යේෂණ අනුව බැලුවාම ඉන්ෆ්ලේෂන් එකක් වෙලාවේදී වඩාත්ම වාසිදායක තීරණය වෙන්නේ මේ ඉඩමක් වගේ දෙයක් මිලදී ගන්න එක. ඒකට හේතුව තමයි උද්දමනයත් එක්ක මේකට තියෙන ඉල්ලුමත් වැඩි වෙනවා එහෙම නැත්නම් මේකේ තියෙන මිල ගණනුත් වැඩි වෙනවා කියන කාරණාව. විශේෂයෙන්ම අපි බලුවොත් එහෙනම් මේ වෙනකොට මහ බැංකු පොලි අනුපාතයේ වැඩි කිරීමත් එක්ක ලෝන් එකක් අරගෙන ඉඩමක් ගන්න ප්‍රමාණය මේ වෙනකොට අඩු වෙලා තියෙනවා. හේතුව මේ එහෙම ගන්නීමේ හැකියාවක් නැහැ. එහෙම නැත්නම් එහෙම ලෝන් එකකට වැඩි පොලියක් ගෙවලා ඉඩමක් ගන්න මිනිසුන්ට හැකියාවක් නැහැ. නමුත් ඔබ ළඟ අතිරික්ත මුදලක් තියෙනවා නම් මේ වෙලාවේ ඉඩමක ආයෝජනය කරොත් ඔබට දිගු කාලීන ප්‍රතිලාභයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක නිසා අපි මේකට කියනවා රියල් ස්ටේට් වල ඉන්වෙස්ට් කරනවා කියලා. රියල් ස්ටේට් එකක ඉන්වෙස්ට් කරන්න පුළුවන් නම් ඔයාලට මේ වෙලාවේ ලොකු වාසියක් තියෙනවා. මොකද ලංකාවේ මේනකොට එහෙම නැත්නම් ලංකාවේ තියෙන විශේෂිත සමාගම් කිහිපයක්ම මේ වෙනකොට ඔබට පේනවා ඇති ඉඩම් මිලදී ගැනීම කඩිනම් කරලා තියෙනවා. හේතුව තමයි උද්දමනකාරී අවස්ථාවක එවැනි මිලදී ගැනීම වඩා වාසිදායක වෙන නිසා. ඒ වගේම තමයි අපෙන් බොහෝ දෙනෙක් අහපු කාරණාවක් තමයි මේ වෙලාවේ වාහනයක් මිලදී ගැනීම කොතරම් පහසුද කියලා. එහෙම නැත්නම් කොතරම් වාසිදායකද කියන කාරණාව. නමුත් මතක තියාගන්න මේ වෙලාවට ලංකාවට කිසිම වාහනයක් ඉම්පෝට් කිරීමේ හැකියාවක් නැහැ. ඒක නිසා ලංකාවේ තියෙන වාහනවල මිල ගණන් කණ්ඩ විහල යාමක් අපි දැක්කා. නමුත් ඔබ දැන් නිරීක්ෂණය කරොත් මීට මාසයකට කලින් අප්‍රේල් මාසේ වගේ වැගනාර් එකක් වගේ වැගනාර් වගේ වාහනයක් ගත්තොත් මේක මිලියන 5කටත් වඩා වැඩි මුදලකට ගියේ. නමුත් ඒකේ මුදල මේ වෙනකොට අඩුවීමක් ඔබට දැක් ගන්න පුළුවන්. ඒකටත් ප්‍රධාන හේතුවක් තියෙනවා මේ පොලි අනුපාතය වැඩි වෙනවත් එක්කම ලීසින් එකක් දාලා ලෝන් එකක් දාලා වාහන ගත්ත පිරිස අඩු වෙලා තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ මේ වෙනකොට ෆුවල් ප්‍රශ්නයක් තියෙනවා විශේෂයෙන්ම ඉන්ධන නැති ගැටලුවත් එක්ක. නැවතත් වාහනවල තියෙන ඩිමාන්ඩ් එක අඩුවීමත් එක්ක මේ වාහනවල මිල ගණන් අඩුවීමක් දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකත් එක්ක ඔයාට වාහනේ මිලදී ගන්න පුළුවන් නම් යම් කිසි වාසියක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි මතක තියාගන්න මහ බැංකුව ඉදිරියේදී 70%ක් මේ වෙනකොටත් මහ බැංකුව අධිපතිවරයා කියනවා උද්දමනයේ 70%ක් දක්වා යයි කියලා.
70ක් දක්වා ගියොත් පොලි අනුපාතය නැවත වතාවක් ඔවුන්ට වැඩි කරන්න වෙනවා. එහෙම වැඩි කරොත් නැවතක් මිලදී ගැනීමේ හැකියාවක් නැති නිසා වාහන සුලභ වෙයි, මිලදී ගන්න ප්‍රමාණය අඩු වෙන නිසා නැවත මිල අඩු වීමේ හැකියාවකුත් තියෙනවා. ඒ නිසා මේ වගේ දෙයක් මිලදී ගන්නවා නම් තව ටික කාලයක් ඉඳලා ඔබ මිලදී ගත්තොත් වඩා වාසිදායක වෙයි. විශේෂයෙන්ම ඔබ ආනයනය කරන්න ඉන්නවා නම් ආනයනය කරන්න දැනට දෙන්නේ නැහැ. නමුත් මාස කිහිපයකට පස්සේ නැවත ආනයනය කිරීමෙන් ඔබට වාසියක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම වාහනයක වගේ ඔබ ආයෝජනය කරන්න ඉන්නවා නම් මෙන්න මේ කාරණා ගැන නැවත වතාවක් හිතන්න. උද්දමනය වැඩි වෙන එක, ඒ වගේම තමයි බැංකුවල පොලි අනුපාතය වැඩි වෙන එක, මෙන්න මේ කාරණාත් එක්ක ඔබ මිලදී ගත්තොත් සමහර වෙලාවට ඉදිරියේදී ඔබට වාහනයක් නැවත ඒ ගත්ත ප්‍රමාණයට විකුණා ගැනීමේ නොහැකියාවක් ඇති වෙන්න පුළුවන් නිසා. මේ වගේ උද්දමනකාරී තත්වයක් වෙලාවදී ලෝකයේ අනෙක් රටවල් වලට අනුගමනය කරන්න පුළුවන්. ඒගොල්ලෝ කියනවා කොමොඩිටිස් වල ඉන්වෙස්ට් කරනවා කියලා. එහෙම නැත්නම් යම් භාණ්ඩවල ආයෝජනය කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ලංකාවේ අපිට ගත්තොත් එහෙම ඔබ විශේෂයෙන්ම ව්‍යාපාරයක් කරගෙන යනවා නම් මේ අවස්ථාවේදී ඔබට භාණ්ඩ එහෙම නැත්නම් අමුද්‍රව්‍ය වල ආයෝජනය කරන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම හොඳ ආයෝජනයක්. මොකද භාණ්ඩවල මිල ගණන් අඛණ්ඩව ඉහළ යන නිසා ඔබට ස්ටොක් එකක් ඕන නම් මේ වෙලාවේ මිලදී අරන් තියාගන්න ඒක විශාල වාසියක් වෙනවා. උදාහරණයක් විදිහට ගමු, ඔබ ප්‍රින්ටිං ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා නම් ඔබ දන්නවා මේ වෙනකොට කොළවල මිල ගණන් ඉතාම අඛණ්ඩව ඉහළ යනවා. ඒක නිසා දැන් ඒ වගේ දෙයක ආයෝජනය කරොත් මේකේ ලොකු වාසියක් තියෙනවා. විශේෂයෙන්ම මුදල් විදිහට තියාගන්නේ නැතුව ඔබේ අමුද්‍රව්‍ය වල ආයෝජනය කරොත් මේ වාසියත් ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තවත් බොහෝ දෙනෙක් අපෙන් අහපු කාරණාවක් අතේ තියෙන මුදලින් මේ වෙලාවේ ලංකාවේ ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන්නද කියන කාරණාව. ඉතින් ලංකාවේ ෂෙයා මාකට් එක ගැනුවොත් මේ දේශපාලන අස්ථාවරභාවයත් එක්ක මේ දේශපාලන අස්ථාවරභාවය ඉතාම ඍජුව බලපානවා විශේෂයෙන්ම ෂෙයා මාකට් එකට. එහෙම නැත්නම් කොටස් වෙළඳපොළට මේ විදිහට අස්ථාවර වෙන්න මේ මිල ගණන් ඉතා අඛණ්ඩව පහළ යාමක් සිද්ධ වෙනවා. හැබැයි අපි මීට කලිනුත් මේ ස්ටොක් මාකට් එක ගැන වීඩියෝ එකක් කරලා තිනවා. ඒ වීඩියෝ එක බලලා නැත්නම් ඔබට බලන්න පුළුවන්. අපි හැම විස්තරයක්ම මේකෙදි කතා කරා. ඉතින් මේ වගේ අවස්ථාවක ලංකාවේ ෂෙයා මාකට් එකේ ප්‍රයිස් එක ඉතාම පල්ලෙහාට වැටලා තියෙන වෙලාවක ඔයාට පුළුවන් ඉමර්ජින් ඉන්ඩස්ට්‍රි එහෙම නැත්නම් ඊළඟ කාලය ඇතුළත වැඩි දියුණු වෙන්න පුළුවන් ව්‍යාපාර මොනවද කියලා තෝරගන්න පුළුවන්. විශේෂයෙන්ම එක්ස්පෝර්ට් පැත්තේ තියෙන ආයතන කම්පනීස් වල අනිවාර්යයෙන්ම මේගොල්ලන්ට ප්‍රතිලාභ වැඩි වෙනවා. ඒක නිසා මේ වගේ මිල ගණන් අනිවාර්යයෙන්ම ඉහළ යනවා. ඒක නිසා ඔබ ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරනවා නම් මිල ගණන් පහළ වැටලා තියෙන කම්පනීස් ටික හොඳට ඇනලයිස් කරන්න. මේකේ ආයෝජනය කරොත් අනිවාර්යයෙන්ම ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. මොකද ඩොලර් එකට ගෙවන ගාණ වැඩි වෙන්න මේ ලංකාවේ තියෙන එක්ස්පෝර්ට් කම්පනි ලොකු ප්‍රතිලාභයක් ලබා ගන්න නිසා. අවසාන වශයෙන් ඔබ මේ වෙලාවේ ඔබ ළඟ තියෙන මුදලක් ක්‍රිප්ටෝ කරන්සි වල එහෙම නැත්නම් අපි කියනවා වර්චුවල් කරන්සි වල ඉන්වෙස්ට් කරොත් හොඳයිද කියන කාරණාව. ඉතින් මේ ගැන කතා කරන්න හේතුව ගොඩක් අය අපෙන් අහපු නිසා. හැබැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියන විදිහට මම මීට කලිනුත් වීඩියෝ එකක් කරා. ශ්‍රී ලංකාවේ නීති ප්‍රකාරව නීති ප්‍රතිපාදන වලට අනුකූලව ඔබට මේ වගේ වෙනත් විදේශීය මුදලක් මිලදී ගැනීමේ හැකියාවක් නැහැ. නමුත් ඔබ විදේශ රටක ඉඳලා බලනවා නම් ඔබට මේ වෙලාවේ ක්‍රිප්ටෝ කරන්සිස් වල ඉන්වෙස්ට් කරන්න පුළුවන් නම් ඔබට වාසිද කියන කාරණාව තමයි බලන්නේ. ඉතින් අපි දැක්ක ඇත්තටම බිට්කොයින් එක වගේ ගත්තොත් ඩොලර් 60000කට වගේ ගිහපු බිට්කොයින් එක මේ වෙනකොට ඩොලර් 20000 වගේ ප්‍රමාණයකට වැටලා තියෙනවා. ඉතින් මේකට හේතුව තමයි මම මුලින්ම පැහැදිලි කළා මේ වර්චුවල් කරන්සි ගැන කතා කරනකොට මේක මොනිටර් කරන්න ඕගනයිසේෂන් එකක් නැහැ. අපි ශ්‍රී ලංකා රුපියල ගත්තොත් සෙන්ට්‍රල් බැංක් එකේ ඉන්නවා. ඒ වගේ ඇමරිකානු ඩොලරේ ගත්තොත් ඇමරිකාව මහ බැංකුවේ ඉන්නවා. නමුත් ඩොලරේ එහෙම නැත්නම් මේ බිට්කොයින් එක එහෙම නැත්නම් වර්චුවල් කරන්සිස් මොනිටර් කරන්න කවුරුත් නැහැ. මේක ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි උඩම තීරණය වෙන නිසා මේක විචලනයක් දැක් ගන්න පුළුවන්. හැබැයි ඔබට මේ එහෙම නැත්නම් graph එක පේනවා ඇති මේ ප්‍රස්ථාරයට අනුව ඔබට පැහැදිලි වෙනවා ඇති 2010 තිබුණු ක්‍රිප්ටෝ කරන්සි එක එහෙම නැත්නම් ක්‍රිප්ටෝ වලට ඔබ ගෙවපු ගාන අද වෙනකොට බිට්කොයින් එක කීයක් ගෙවන්න වෙලා තියෙනවද එහෙම නැත්නම් බිට්කොයින් එකේ මිල කොච්චර වැඩි වෙලා තියෙනවද කියන කාරණා. විශේෂයෙන්ම ඔබ ක්‍රිප්ටෝ කරන්සිස් වලට ආස නම් ඩිජිටල් කරන්සි වල ඉන්වෙස්ට් කරන්න කැමති නම් long term දිගුකාලීනව ප්‍රතිලාභ බලාපොරොත්තුෙන් ඔබට ආයෝජනය කරන්න පුළුවන්. ඉතින් මේකේ ක්‍රම ගණනාවක් තියෙනවා. ෆියුචර් වල ඔබට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ස්පොට් රේට් මිලදී ගැනීම කරන්න පුළුවන්. ඒ වගේම ඔබට මේකේ FD එකක් දාන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධ වැඩිපුර අපේ කලින් වීඩියෝ වල කතා කරා. ඒ ගැනත් බලන්න. ඔබට අදහසක් ගන්න පුළුවන්. හැබැයි ලංකාවේ මේක මම කිව්වා වගේ නැවතත් වතාවක් කියනවා මේක නීති විරෝධී තත්වයක්. හැබැයි වෙනත් රටක ඔබ ඉන්නවා නම් මේ අවස්ථාව ගන්න බලන්න. ඔබට යම්කිසි වාසියක් තියෙන පුළුවන්. මොකද හේතුව මේ වෙනකොට ඉතාමත්ම පල්ලෙහාට වැටලා තියෙන එහෙම නැත්නම් මේ වර්චුවල් කරන්සිස් බිට්කොයින් වගේ ගත්තොත් මම කතා කරන්නේ නැහැ අනිත් කරන්සිස් ගැන. බිට්කොයින් ඉතීරියම් වගේ ප්‍රධාන කරන්සිස් ගත්තොත් මේ වගේ අගේ වැටනාකම පල්ලෙහාට වැටලා තියෙන නිසා
මේ වගේ අවස්ථාවක මිලදී ගැනීමක් කරොත් ඔබට යම් වාසියක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද වීඩියෝ එකේදී මට කතා කරන්න ඕන වෙලා තිබුණේ අපි ළඟ තියෙන රුපියල එහෙම නැත්නම් අපි ළඟ තියෙන මුදල් ව්‍යාපාරිකයෙක් විදිහට ඔයා ඒ විදිහටම තියාගන්නවද? එහෙම නැත්නම් මම මේ කියපු විවිධ ක්‍රමවල ආයෝජනය කරන එක වඩා වාසිදායකද කියන කාරණාව. ඉතින් විශේෂයෙන් මතක තියාගන්න ඔබ මුදල් විදිහටම අතේ තියාගෙන හිටියොත් ඔබට කරන්න පුළුවන් ගොඩක් දේවල් නැති වෙලා යනවා. ඒක නිසා මේක ආයෝජන කලඹක ආයෝජනය කරන්න අපි කියනවා අර බිත්තර එකම භාජනයක දාන්න එපා කියනවා වගේ ඔබේ තියෙන හැම මුදලක්ම ගිහිල්ලා බැංකුවේ FD එකක් දාන්න යන්න එපා. හැම මුදලක්ම ගිහිල්ලා ෂෙයා මාකට් එකේ දාන්න යන්න එපා. හැම මුදලක්ම ගිහිල්ලා ඉඩමක මිලදී ගැනීම කරන්න යන්න එපා. ඔබට පුළුවන් නම් ඔබ ළඟ තියෙන මුදල මේ විදිහට ඛණ්ඩනය කරලා මේ ප්‍රතිලාභ එන යම් මාර්ගවල ආයෝජනය කරන්න ඔබට රිස්ක් එක අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මේ වගේ වෙලාවක මුදල් විදියට තියාගන්න එක ඔයාට ගොඩක් අවාසිදායකයි. විශේෂයෙන්ම ව්‍යාපාරයක් කරනවා නම් මේ වෙලාවේ වගේ මැටීරියල් පුළුවන් තරම් ගන්න, අවශ්‍ය දේවල් ගන්න. මොකද ඉදිරියේදී ඔයාට මේකිනුත් ලොකු ප්‍රතිලාභයක් ගැනීමේ හැකියාව තියෙන නිසා. ඉතින් අද වීඩියෝ එකේදී මම හිතනවා ඔයාට ලොකු අදහසක් එන්නේ නැති අතේ තියෙන මුදලට මොකද්ද කරන්න ඕනේ කියන කාරණාව විශේෂයෙන්ම මේ වගේ අති උද්දමනකාරී තත්වයක් තියෙන වෙලාවක. ඉතින් මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ෂෙයා කරන්න. තව කෙනෙකුට මේ දැනුම ලබාගෙන එයාගේ ආයෝජන තීරණය වෙනස් කරන්න මේකෙන් පුළුවන් වෙයි. ඒ වගේම තමයි අපි සෝෂල් මීඩියා හැම එකකම ඉන්නවා. අපිත් එක්ක එකතු වෙන්න අපේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එක click කරොත් විතරයි අපි වීඩියෝ එකක් දැමූ සැනින් ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. එහෙමනම් තවත් මේ වගේම වීඩියෝ එකකින් ඉතා ඉක්මනින් හමු වෙමු.